මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා කොට්ටාව ජයපුර පදිංචි විජිත රංචිත් අලාකෝන් මහතා, මල්ලිකා මධ්‍යවිතාන මහත්මිය සහ ඉන්දුනිල් අංජලී අලාකෝන් දියණිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් දෙසැම්බර් මාස 1 වන දින ජන්මදිනය සමරන ඇමරිකාවේ උසස් අධ්‍යාපනය ලබන මහේෂාන් ඒකනායක පුතණුවන්ට සහ ඉන්දුනිල් අංජලී අලාකෝන් දියණියට සියලුම යහපත් අරමුණු ඉටු වී සාර්ථක දිවියකට මෙම උතුම් පුණ්‍ය කුසලය ආශිර්වාද වේවා. දෙසැම්බර් මාස 18 වන දින ජන්මදිනය සමරන තරිඳු මදුසංක අලාකෝන් පුතණුවන්ට සහ දෙසැම්බර් මාස 23 වන දින ජන්මදිනය සමරන දිල්හානි මනෝරි වීරතුංග දියණියටත් ගුවනත් මන්දාර අලාකෝන් සිඟිති පුතුටත් යහපත් අනාගතයකට ආශිර්වාද වේවා. එමෙන්ම දෙපාර්ශවයේම පරලෝ සැපත් දෙමාපියන්ටත් සොයිරු සොයුරියන් ඥාති හිත මිත්‍රාදීන් සැමට උපහාරයක් වේවා. පින් ලැබිය හැකි ස්ථානයක සිටිනම් මෙම පුණ්‍ය කුසලය අනුමෝදන් වී ඉක්මන් භවයකදී නිවන් මඟ පූර්ණය වේවා. මෙම උතුම් ධර්මදේශනය ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සැමට මේ භවයේදීම උතුම් ධර්මාවබෝධය ලැබේවා. කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සියලුම දෙනා සුවපත් වී වසංගත බිය දුරු වේවා. එසේම සැමටම නිවැරදි ධර්ම මාර්ගය පෙන්වා දුන් ගෞරවනීය පූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කම්මං සත්‍ය විභජති යදිදං හීන පනිතත්තා යාතීති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ බෞතුන් ප්‍රමුඛ පවුලේ අය ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා අවස්ථාවක් වශයෙන් යොදාගෙන සිටින්නා වූ සදහැවර පින්නතුනි, අනුග්‍රහක බෞතුන් නිර්වාණ අවබෝධය සඳහා කර්මක්ෂය කිරීමේ කර්මයේ පමණක් ප්‍රමාණවත්ද, ආනාපාන සති භාවනාවේ සඳහා උපකාර වේද කියලා තමයි ප්‍රශ්න ඉදිරිපත් කරලා තිබෙන්නේ. මේ මාතෘකාව විවරණය කරන්න, මේ මාතෘකාවටදී කතා කරන්න තමයි මේ පැයමම ගන්න කල්පනා කරන්නේ. ඔබ ඉන්නවනම් භාවනාව කියන පදයට ඉඳගෙන ඉන්න ඕන, ඇස් දෙක පියාගෙන ඉන්න ඕන, හරි මොනවා හරි අදහසක් ඇති කරගෙන නෑ. ඒක නෙමෙයි ඒකෙන් කියවෙන්නේ. ඕනෑම දෙයක් සම්බන්ධයෙන් වඩනවට භාවනාව කියන්නේ. වඩනවා කියන එකේ තේරුම වැඩි දියුණු කරනවායි කියන එක. බලන්න එතකොට ආනාපාන සති වඩනවා, ආනාපාන සති භාවනා, කර්මස්ථාන වඩනවා, කර්මස්ථාන භාවනා, විදර්ශනා වඩනවා, විදර්ශනා භාවනා. යමක් වැඩිම එහෙම නැත්නම් අදාළ තැන ප්‍රවිෂ්ඨ වෙන්නට පෙරපුහුණුවක් ඕනමනේ. රජයේ රැකියාවකට ගියාමත් පරිවාස කාලයක්, එහෙම නැත්නම් පුහුණු කාලයක් දෙනවනේ. ඒ ටික හරියට කළොත් අර ටික හොඳට කරන්න පුළුවන් කියලා. ඒ නිසා ආනාපාන සති භාවනාව සඳහා උපකාර වේද කියලා අපම උපකාර නොවේ කියන්න බෑ. නමුත් සමාජයේ හිතන විදිහට නෙවෙයි. ඇතැම්ම කියන්නේ බුදුහාඳුර ආනාපාන සති වඩලා බුදු වුණායි. එතනින් එහාට මොකක්වත් ආයේ නිකම්ම පුළුවන් කියලා හිතන් ඉන්නේ.
මම කියන්නේ අපි පාසල් යන කාලේ පුරළමාවේ මධ්‍යස්ථානයක් තිබුණේ නැහැ. දැන් පුරළමාවේ මධ්‍යස්ථානයක් තියෙනවා. ඒක පාසල් යන්නට පුහුණු කරන එක. තනියෙන් හැදෙන දරුවා 40ක් එක්කලා ජීවත් වෙන්න අතරමැද මධ්‍යස්ථානයක පුරුදු කරනවා. ඒ වගේ මේ ආනාපාන සති කියන එකේ ගැඹුරු අර්ථය නැත්නම් වෙන්න ඕන කාරණේ මම කලක් තිස්සේ දැන් කියනවා. ඒකෙන් මම ඊයේ පෙරේදා දේශනාවක් කරමින් මං හිතන්නේ හොඳටම මේක පැහැදිලි කළා ඔබට මතක කරන්නේ නැත්නම් ආයෙත් වදනක් ගනිමු අපි. ජීවිතේ මව්කුසෙන් බිහි වෙලා හුස්ම වැටෙනවානේ. කවුරු හරි මනෝද්වාරයේ හිටපු අපිට බාහිර ප්‍රසාදයට එන්නට පොඩි තට්ටුවක් දානවා. මට තේරෙන විදිහ ඉතින් මම ඒක දැකලා නැහැ. එදායින් පස්සේ හුස්ම ගන්නවා. පුදුම වැඩක් කියන්නේ ඒක අඩු වැඩි වෙනවා වරනම නතර වෙන්නේ නැහැ. පාපහුව පණ යනවා කියන දවස් දක්වාම. කවුරුත් වෙන ගැන අවධානය යොමු කළේ නැත්නම් එහෙම කවදාවත් ඒක දන්නේ නැහැ. මොකද්ද මේ ආනාපාන සති කියන එකේ අභ්‍යාසය? ඒක හැමදාම සිද්ධ වෙන ස්වභාවික දෙයක්. ඒක දිහා බලන් ඉන්න එක අලුතෙන් දැනීමක් නෙවෙයිද? දැන් ඉස්සර දන්නේ නැහැ දැන් ඇතුළු වෙනවා දන්නවා අවසානයේ දක්වාම. පිට වෙනවා දන්නේ නැහැ දැන් පිට වෙනවා දන්නවා. එතකොට ඇතුළු වීම පිටවීමද සිහිය දැනීමද සිහිය? මේ සිහිය ආරම්භක පියවරක්. ඉතින් විනාඩි 5ක් හෝ 10ක් හෝ 15ක් හෝ තවත් එහාට ඕනනම් හැමදාම ආනාපාන සති වඩා ඉන්න එපා. බනහන් නැතුව හෝ මේ ඉන් එහාට කරුණු තේරුම් ගන්න නැතුව. එතකොට හොඩියේ ඉන්නවනේ එතකොට පාසල් යන්නේ නැතුව. ඒක තවත් තැනකට යොදා ගන්න පුළුවෙනි. ඉරියාපතනයට. එයින් කෙරෙන්නේ අදාළ මොහොතට අදාළ කටයුත්ත සඳහා සිහිය යොමු කිරීම කියන අර්ථය තේරුම් ගන්න. එවිට ඊට පස්සේ ඕකේ තියෙනවා සති ඉන්ද්‍රිය, සති බලය, සති සම්බොජ්ජංගය සම්මා සති දක්වා වැඩෙන්න ඕනේ. සතියක් වැඩෙන්න ඕනේ කියලානේ. මොකටද වැඩෙන්න ඕනේ? සසරට අහුවෙන්න නෙවෙයි සසරෙන් මිදෙන්න යොදා ගන්න. ඒකනේ තථාගතයන් වහන්සේ අප්‍රමාදව අමත පදං කියලා. ඔක තේරෙන pāli භාෂාවෙන් කියලා සිංහලට සිහියෙන් කටයුතු කිරීමයි කියලාද අප්‍රමාදයේ නිවනට මගේ කියලා තියෙන්නේ. නමුත් මේ අර්ථයේ තේරුම් ගන්න නැතුව ඒක දිහා බලන් ඉන්න එක ආනාපාන සතිය නැත්නම් උස්ම ඉහළ පහළ ගැනීම ආනාපාන සතිය කියුවොත් මැරෙන කල්ම බලන් ඉන්න පුළුවන්. වැඩිපුර හුරුනොත් එහෙම අර ක්ලේශ ධර්මයන් හිතට එන්නේ නැහැ. ඒ නිසා ඒකේ සංසුන් බවක් තියෙන්න පුළුවන්. ඒකට රැවටෙන්නත් පුළුවන්. සත් සමාධියක් සංසුන් බවක් එනවා. සෝවාන් වෙලා කියලා හරිම හරි. නැ මේ පොඩි අභ්‍යාසයක් දීලා තියෙන්නේ. ඔය නාට්‍ය වැඩමුළුවට තෝරන්න ගියාපු එහෙම මෙයාට රංගපාන ඩෝලුවන්ද කියලා තේරෙන්න පොඩි නාට්‍ය කොටසක් රංගපාලා පෙන්නන්න කියන්නේ. එතනින් එහාටනේ යාගේ නළු ජීවිතය සම්පූර්ණයෙන්ම තියෙන එකකින් ඒක නෙමෙයිනේ. ඒ වගේ ආරම්භක අභ්‍යාසයේ මේ තරම් බරපතලව දිග කාලයක් කරන්න ඕන කියලා හිතන්න ඕනේ නැහැ. නමුත් හුරු කරන්න ඕන. මොකටද හුරු කොතෙන්ද සිහියේ තියෙන්න ඕන කියන එක මේ දවස්වල මම කියමින් ඉන්නවා. ඒ නිසා මේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරය දුන්නේ උපකාර වෙනවා. මොකද සිහියෙන් කටයුතු කිරීමේ කළද අප්‍රමාදය එව නැත්නම් ඊළඟ අහලා තියෙන කාරණේට මේක උපකාර වෙනවා. අර මම පෙන්වුවේ ඉන්ද්‍රිය කියන්නේ ප්‍රධාන වෙනවා. බලය කියන්නේ බලවත් වෙනවා. බොජ්ජංග කියන්නේ ඒ අවබෝධය පිණිස හේතු වෙනවා. ඒ තමයි වැඩෙන හැටි. අන්තිමට
සම්මා දිට්ඨියේදී සම්මා සංකප්පයේදී සම්මා වාචාවේදී සම්මා කම්මන්තේදී සම්මා ආජීවයේදී මේ හැම එකේදීම සම්මා දිට්ඨිය සමග සම්මා සතිය සමග බලවත් වෙන හැටි සම්මා වායාමය පසුගිය දිනක මතක් කළා මම ඔබට මේ හැම කටයුත්තකදීම ඒකෝර ඒ මොහොතට ඒ කටයුත්තට සතිය තියෙන්න ඕන කියලා නේද ඒක කියලා තියෙන්නේ නැවත සැරයක් ආවර්ජනය කරලා බලන්න මේ ඊ පෙරේද දවසක ඔබට අහන්න හම්බ වුණා දැන් යමු ඊළඟ කොටසට නිර්වාණාබෝධය කිරීම සඳහා කර්මක් කිරීමේ කර්මයේ පමණක් ප්‍රමාණවත් වේද ඒ වෙනුවට විකල්පයක් යොදා ගන්න පුළුවන් වෙනත් එකක් තේරුම් ගන්න ඕන මේ කෝකෙන් කෙරුණත් වෙන්න ඕන දේ මොකක්ද කියලා ඒ සඳහා ඍජු නිවැරදි එක පියවරක් විතරයි මේ. එතකොට ඒක කරනවා නම් අනික්වත් කරනවා. තව දිහකින් කියනවා නම් ඒකෙදි මම දකින්න පංච උපාදානස්කන්ධය අනිදුක්ඛානාත් වශයෙන් නුවණින් බැලීම සිද්ධ වෙනවා නොකලට. යලි අකුසලයන්ගෙන් උත්පත්ති ලැබී වැළැක්වීම සඳහා අකුසලයෙන් වෙන්වීම සඳහා මරණ සති වැඩිම සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අනාගත ඵල උපදින්න හේතු ඉතුරු නොකර මේ මොහොතේ නිරෝධය දැකීම හේවත් පටිච්චසම්පාදයේ නිරෝධය දැකීම සිද්ධ වෙනවා. අන්න ඒ විදිහට ඒ අදාළ සිද්ධිය තේරුම් ගත්තාම තථාගත බුදු පියාණන් වහන්සේ මේ හැම පෙළක් තුළම ඒ පුද්ගලයාට සියල්ලම කරන්න ඕන කියලා අදාළ නැති වුණාට එකකින් අදාළ තැනට එළමෙන්න මේ කටයුත්ත කරන්න කියන එකයි කියලා තියෙන්නේ. දැන් බලන්න අපේ මේ කර්ම පදය අරගෙන මම ගත්ත අර්ථය සත්‍යය බෙදනවලු කර්මය විසින් හීන ප්‍රනීතත්තාය උසස් පහත් කරනවලු කර්මය සත්‍යය නිවනට ගෙනිනවා කියලා නෑ සත්‍යය උසස් පහත් කරනවා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. එතකොට මිනිසා විසින් මෙහිදී කරන ලද කර්මය මිනිස්කමට වඩා පහත්ද මිනිස්කම හා සමානද ඊට වඩා ඉහළද? අනේ පහත් සම ඉහළ කාරණේ අනුව තමයි බෙදන්නේ. හීන පනිතාතා හීන පහත් ප්‍රණීත උසස් බවට. ඒක කර්මවාදය කර්ම මාර්ගය පැවැත්ම සිදුවෙන හැටි පිළිබඳව කරන ලද ශාස්ත්‍රීය විවරණය. නමුත් බුදුදහම කියලා කියන්නේ පැවැත්ම සිදුවෙන ආකාරය පිළිබඳ විවරණය පමණක් නොවේ. ඒක තේරුම් ගත්ත පුද්ගලයාට නැවැත්ම පිළිබඳ ඉදිකරන කාරණය. පැවැත්ම ඉතින් ඕක ඉගෙන ගත්තත් නැතත්. දැන් සිදුවෙන ආකාරය පිළිබඳ ශාස්ත්‍රීය ඉගෙන ගත්තත් නැතත් වෙන්නේ ඒක තමයි. අපි කියමුකෝ පුනර්භවය විශ්වාස කරන්නේ නැහැ වෙනත් ආගමක ඉන්නේ කියලා. නමුත් ඒ මනුස්සයත් සතුන් මරනවා නම් හොරකම් කරනවා නම් මිත්‍යාමත දෙනවා නම් අල්ලස් ගන්නවා නම් මත්පැන් පානය කරනවා ඒ හැමෝටම චේතනාවෙන් සිදුවෙන්නා වූ හානියක් තියෙනවා. බලාපොරොත්තු වුණත් නැතත් ඒ පැත්තට විභජතිනේ බෙදනවනේ. ඒ බෙදන්නේ යමපල්ල හරි බුදුරජාණන් වහන්සේ හරි නෙමෙයි න්‍යාමයේ විසින්නේ. න්‍යාමයක් ඒක න්‍යාම ධර්මයක්. ඒක තථාගතයන් වහන්සේ මිනිසාට යහපතට යොදා ගැනීම සඳහා දේශනා කරලා තිබෙනවා. මිනිසා ඒක තේරුම් ගත්තොත් ඔහුගේ
ඔහුට මිනිසුන් අතර හෝ දෙවියන් අතර ඉඳීම සඳහා එක උපකාර ධර්මයක් බවට පත් කරගත්ත හැකි. ඔක්කොම කර්ම නෙමේ උපකාරක ධර්ම තියෙනවා තියෙනවානේ. දැන් අච්චරියම් බන්තේ අභූතම් බන්තේ ස්වාමිනී ආශ්චර්යයි පුදුමයි. අලමේව දානානි ධාතුන් අලම් පුඤ්ඤානි කාතුන් දන් දෙන්නම සුදුසුයි. පින් කරන්න සුදුසුයි. නිවන් දකින්න හින්දා කියලාද කියන්නේ අගට? නැත. දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි ගිහි භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. අන්න ඒක තේරුම් ගත්තාම දෙවියන් අතර හෝ පැවිද්ද හෝ මිනිසුන් අතර ඒක උපකාරක ධර්මයක් බවට පත් කරගන්න පුළුවෙනි. කෙසෙල් ගහට පෝර වැටෙනවා වගේ. කුඹරට පෝර වැටෙනවා වගේ. සරුසාර වෙනවානේ. එනිසා එක බැහැර කරන්න බෑ. නමුත් කර්ම රැස් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් කර්මක්ෂය කිරීමේ ප්‍රතිඵලය හම්බ වෙනවා කියලා කවුරු හරි විශ්වාස කළොත් එහෙම මන්දයත් කර්ම රැස් කිරීම කර්ම මාර්ගය කර්මක්ෂය කිරීම කර්ම මාර්ගය නෙමෙයි ධර්ම මාර්ගය. අන්න එහෙම තේරුම් ගත්තම අපි අගට ඔප්පු කරලා බලමු දැනට පැහැදිලි කරගෙන ගිහින්. දැන් කුමක්ද මේක විස්තර කරන්නේ කොහොමද? මේ කර්මක්ෂය කිරීමේ කර්මය කියන එක. ඊටු තුන විස්තර කරලා. ඒක ඔබට පාඩම් ඇති දැන්. අත්තිවික්කවේ කම්මං කන්නං කන්න විපාකං අත්තිවික්කවේ කම්මං සුක්ඛං සුක්ඛ විපාකං අත්තිවික්කවේ කම්මං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං. 3යි. පව්කම් සහ දුක් විපාක දෙන කර්මය, පින්කම් සහ ලෞකික සැප දීපාන කර්මය, පව්පින් කලවමේ කරපුවම කලවමේ විපාක දෙන කර්මය. ඒ පැහැදිලිීමේදී ධ්‍යාන කර්මය විදිහට විස්තර කරලා නැහැ. නමුත් ඕනනම් ඒකත් ගත්ත හැකි මේ සුඛ කර්මයේ දිගුවක් විදිහට. කාමාවචර කොටස කාමසුගතිය, රූපාවචර කොටස සුඛ කර්මයේ සංසාරේ තව එහාට දිගුවක් විදිහට. දැන් මේ විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේ 15 වෙනි පෙර සමාජයේ මිනිසා විසින් තමන්ගේ නැන පමණින් අනුගමනය කළා වූ භවගාමී ප්‍රතිපදාව. අපටත් ඉතින් භව නිරෝධගාමී ප්‍රතිපදාවක් නැති බුද්ධ ආගමක් තුළ ඒක හොඳ එක තෝරා ගන්නව ඇරුණා. වෙන වැඩක් කරන්න වෙලා තිබුණෙත් නැහැ. නිමම් පතපතා කර්ම රැස් කරනවා හතරේ ඇවිදින්න. නමුත් ත්‍රිපිටකය තුළ සංගවා පවතිනවා තවත් කර්මයක් තියෙනවා කියලා. ඒ කර්මය නම් කරන්නේ ඉහත කර්ම තුනම ඉවර කරන කර්මය කියලා. තුනම තියෙනවා නම් නැත්නම් එකක් හරි දෙකක් හරි තියෙන එක කෝක හරි යාචේතනා කියලා පෙන්වන්නේ. කන්නං කන්න විපාකං තස්ස පහනාය යාචේතනා. එතකොට කලු කර්මය සහ දුක් විපාකේ ප්‍රහාණය කිරීමේ චේතනාව. සුදු කර්ම සහ සැප විපාකේ ප්‍රහාණය කිරීමේ චේතනාව. කළු සුදු කර්ම සහ සැප දුක් විපාක ප්‍රහාණය කිරීමේ චේතනාවට චේතනා. කර්මක්ෂය කිරීමේ කර්මයයි කියනු ලැබේ. එහෙම කළයි කියලා ප්‍රවෘත්ති විපාක නැතු යන්න එහෙම නෑ. ඒකත් තේරුම් ගන්න. ඒක නැතිව යන්නේ ප්‍රතිසන්දි විපාක වෙත් පමණයි. කර්ම විපාක නැතුව ගියා හැමනම් එහෙනම් සියලි මහරහතන් වහන්සේට ප්‍රත්‍යලාභීන් අතර අග වෙන්න බෑ. මේ ජීවිතේ කරපු අලමින් ඉස්සර ජීවිතේකනේ. බුදුන් වහන්සේට බුද්ධත්වයට පත් වෙලා වුණත් අර විපාක වාරයක් පිළිබඳව පෙන්වන්නේ අසනීප තත්ත්වයන් පිළිබඳව. ඒක වරද්දවා තේරුම් ගන්න එපා.
දැන් කර්මක් ක්ෂය කරලා ආයෙත් කර්ම විපාක දෙනවා කියලා කියන්න එපා. ප්‍රතිසන්දි ක්ෂය කරලා තියෙන දැන් ප්‍රවෘත්ති විපාක තියෙන්නේ ඒක සිදු වුණාට අර අනිත් අය වගේ ඒකට බිඳවන්නේ නැහැ. ඒ සඳහා උන්වහන්සේලා උපේක්ෂාවට හදලා ඉවරයි. ඒක ගණන් නොගෙන ඉන්න. ඒක අර දැන් ශරීරයත් ජීවිතයක යම් කිසි විපාකයක් නේ ශරීරයේ. ඒ වගේ අර කොටස තවම ජීවිත අවසානයේ දක්වා බලපානවා. ගින්දර නෙවුනට උණුසුම තියෙනවා වගේ. නමුත් ඒක වරදවාගත්ත සමහර අය බුදුහාමුදුරන්ටත් කර්ම විපාක දුන්නයි කියලා තමයි කියන්න හදන්නේ. ඒකේ මම දකිනවා ඒ කියන අය කර්ම විපාක කියලා කියන්නේ දුක් විපාක වලට. නැත්නම් සීවලී හාමුදුරන්ටත් කර්ම විපාක දුන්නා කියලාත් කියන්නේ නැතයි. නෑ අර පව් පැත්ත දුක් විපාකයක් විතරයි කියන්නේ. ඒ පටු දැක්මක් එතකොට. සීවලී හාමුදුරන්ට ප්‍රත්‍යලාභී වීමත් එහෙනම් කර්ම විපාකයක්. ඒ සුඛ කර්ම විපාක. ඒ සුඛ කර්ම විපාක ඕනෑනේ. ඒකනේ අර උපකාරානි පුඤ්ඤානි කිව්වේ. නමුත් මේ කර්ම රැස් වෙනවා කියන්නේ මොකද්ද? අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වෙනවා. අන්න සත්‍යය විභජති සත්‍යය බෙදන්නේ අනුව තමන්ගේ මේ ශරීර ස්වභාවයට අනුව ක්‍රැස් කරගෙන යන ක්‍රියාකාරකම් තුළ ඉන්නහාට ඒ කර්මය විසින් සත්‍යය ඕපපාතික ප්‍රේතෙක් භූතෙක් තිරිසන් සත්වයෙක් ඇතෙක් මනුස්සයෙක් දෙවියෙක් බ්‍රහ්මයෙක් අන්නේ බෙදීම ඔය කියන්නේ. එතකොට ඒකේ පැහැදිලි වෙන කරුණක් තියෙනවා. පරිණාමවාදීන් කියනපාරි පරිදි පළවෙනි මිනිස්සයා ඇතුනේ කොහොමද කියලා හොයන්න හරි. එහෙම ගැටලුවක් ඒකේ නැහැ. මොකද මිනිසා තිරිසන් වැඩ කළොත් තිරිසනෙක් බවට පත් වෙනවා. තිරිසනා පව ගෙවලා මිනිසුන් වෙනවා. බ්‍රහ්මයෝ ධානය ඉවර වෙලා මෙහාට එනවා. ඔක මොළ කොහෙද තියෙන්නේ ආයේ? තැනක නවත්තලා බලන්න බෑ. දැන් පරිණාමවාදීන් සමහරට වඳුරගෙන් මිනිස්සු හැදුනයි කියනවා. ඒක මේකට ගැලපෙන්නේ නැහැ. එහෙම නැත්නම් කකුල් හතරත් අත් දෙකක් තියෙන මාළුව වතුර ඉන්නවා උන්ගෙන් මිනිස්සුයි හැදුනා. ඒවා ඉදිරියට ඇති වෙන විකෘති. ඒ තැනක් නවත්තලානේ ගන්න හදන්නේ. මතයක් විතරයි. නමුත් තථාගතයන් වහන්සේගේ කර්ම න්‍යාය අනුව මෙනිසාමයි ලෝ දෙවියන් වන්නේ මෙනිසාමයි ලෝ තිරිසන් වන්නේ ගීතයකින් තිබෙනවා. අර විභජති සත්‍යය විභජති. සත්‍යය බෙදෙන හැටි. ඉතින් කර්ම විපාක විශ්වාසය තුළ ඔබට බෙදෙන්න පුළුවන් හොඳ පැත්තට. නරක පැත්තට බෙදෙන්න එපා. නරක පැත්තට බෙදෙන්න විශ්වාස නැති අය බෞද්ධ කියාගත්තත් ඉගෙන ගත්තත් අන්තිමට තමන් පහලට වැටෙන බව දන්නේ නැති නිසානේ ඒවා යෙදෙන්නේ. නමුත් වත්මන් යුගය තුළ උපන් මිනිසාට කිසියම් සත්‍ය ගවේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් මේ කර්ම වර්ග හතරම පිළිබඳ සක්‍රීය භාවය සහ එහි වළංගු භාවය පිළිබඳව එලියක් ආලෝකයක් විශ්වාසයක් හැකියාවක් තිබෙන බව තේරෙනවා. මම උපමාවකින් කියලා තිබුණා පාසල් යන කාලේ මටත් වෘද්ධයක් වශයෙන් මේක මන්තිරු පහක් මේ මන්තිර වල දුවනවා. එතකොට මේ මන්තිර විවෘත වෙනවා අතනින් එහා පැත්තට. ඉතින් මේ මන්තිර ගැන කතා කරමින් මොකද කරන්නේ අපි කන්නම් කන්න විපාකම් මන්තිරුව පව්කම් සහ දුක් විපාක ජීවිතය අවසානයේ විවෘත වෙනවා කාම දුගතියට. සුඛං සුඛ විපාතය මිනිසුන් අතරට. කන සුඛං කන සුඛ විපාපය ගවයසුනක ඇයිලුවා ගාවට. සුඛ කර්මය අනිත් එක දෙවියන් ගාවට. අනිත් එක බ්‍රහ්මයන් ගාවට. ඒ සියල්ලම පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම. මොකද්ද කර්ම සිද්ධ වෙනවා කියන්නේ? දැන් පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා කියන්නේ. පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා කියන්නේ උපාදානය වෙනවා කියන එක නේද? ඒ සෝපාදානස්ස කෝහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේමි කියන වචගත සූත්‍රයෙන් තියෙනවානේ උත්පත්ති හම්බ වෙන්නේ උපාදාන වුණාම කියලා. එහෙනම් පවේ උපාදානෙන් නෙවෙයිද කාම දුගතිය?
පිනේ උපාදානෙන් නොවේද කාම සුගතිය, ධානයේ උපාදානෙන් නොවේද රූපී අරූපී භවය, උපාදානෙන් මිදිච්ච සත්වය කෝ කර්ම මාර්ගය තුල. අන්න ඊළඟ තව තීරුවක් තියෙනවා තථාගතයන් වහන්සේ දේශනාවල. අතිවික්කේ කම්මං අකන්නං අසුකං. කලුත් නැහැ සුදුත් නැහැ. ඒ හින්දා කළු විපාක සුදු විපාකත් නැහැ. හැබැයි කර්මක්ෂය කිරීමේ කර්මය. ඒකේ අර මන්තිරු 4ම යන අයට වගේ සෝ කායස වේදෝ පරම්මරණා කියන එකෙන් එහා පැත්තට දුග්ගතින් උප්පජ්ජති සුග්ගතින් උප්පජ්ජති බ්‍රහ්ම සහව්‍යතං උප්පේ දිව්‍ය සහව්‍යතං උප්පජ්ජති එකක්වත් නැහැ. එකක්වත් නැහැ කියන්නේ ඉස්තැනකට ගියා කියන එකත් නෙවෙයි. ඒ හේතු වල ඵල නැති වුණාට තවත් ඵලයක්. ඒ ඵල පරලොවට ඒ කර්ම විපාක පරලොව මෙලොවට ප්‍රවෘත්ති වුණාට ප්‍රතිසන්දි විපාක පරලොවට මේ ඵලය ඒ ඵලයට ඒකයි මම වචනයක් යොදලා තිබුණේ පරලොව නොයාම කියලා. පරලොව යන්න කර්ම කරලා ඒවැ ප්‍රතිඵල වශයෙන් පරලොව යනවා වරුණාම විපාක විඳිනවා වරුණාම පරලොව යන කර්ම වලින් පරලොව නොයන විපාකයටපත් වෙන්න බෑ. අන්න පෘථග්ජන සමාජයේ ඉන්න කෙනෙකුට පුද්ගලයෙක් වශයෙන් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව කර්ම මාර්ගයේ කර්ම රැස් කරලා විපාක ලබන්න පුළුවන් පුද්ගලයෝ වශයෙන්. පෘථග්ජන පුද්ගලයෝ වශයෙන් ওই කර්ම තුනේම. හැබැයි පෘථග්ජන පුද්ගලයින්ට බුදුහාමුදුරුවෝ බලපත්‍රය දෙන්නේ නැහැ. කර්මක්ෂය කිරීමේ කර්මය සඳහා සුදුසුකම් නැහැ. ඔහු කවුරු වෙන්න ඕනද? ආර්ය පුද්ගලයෙක් වෙන්න වෙනවා. ඒකට ඔහුට මධ්‍යස්ථානයක් තියෙනවා. දැන් පව්කම් වලට මධ්‍යස්ථානය හරක් මරන තැන, අරක්කු බොන තැන, පින්කම් වලට මධ්‍යස්ථානයේ බෝධිය නැත්තම් විහාරස්ථානය, ධානයට මධ්‍යස්ථානයේ කැලේ කොහේ හරි වාඩි වෙලා ඉන්න එක. එහෙම තැනක් නෙවෙයි මම මේ කියන මධ්‍යස්ථානය. නමුත් ඒකත් මධ්‍ය ස්ථානයක්. සෙන්ටර් මැද තැනක්. මට මම දකින්නේ ඇත්තටම එතන තමයි මධ්‍යස්ථානය. අරව මධ්‍යස්ථානය නෙමෙයි අන්තවාදී ස්ථානයක්. පාපයෙන් අන්තයට ගියාව, පිනෙන් අන්තයට ගියාව, ධානයෙන් අන්තයට ගියාව ඒක අන්තයක්. මධ්‍යස්ථානයක් වෙන්නේ කොහොමද? අන්න ලබාගත් ජීවිතයක් තුළ මිනිසා ස්වකීය වෘත්ති අධ්‍යාපනයක් තුළ ජීවන මඟ හරි කර ගනිමින් පැවරෙන වගකීම් තුළ අන්‍යෝන්‍යතාවය ඉටු කරමින් මේ කර්ම මාර්ගයේ නැමැති හිරගෙදරින් නිදහස් වෙන්නට බුදුවරු ධර්ම මාර්ගය කියලා එකක් දේශනා කරලා තිනවා. ඒකට කොහොමද මම අවතීර්ණ වෙන්නේ? තර 4 වෙනි මන්තිරුව තෝරගන්නේ කොහොමද කියලා බලන්න ඕන. අවසන් මන්තිරුව. අර මන්තිරුව වල ගියාම 4ට වැටෙන්නේ. ඉතින් තේරෙන්නේ නැත්නම් පාපේ අයින් ගලා පුණ්‍ය මන්තිරුව තෝරාගෙන 4ට වැටුණාට කමක් නැහැ. පෘථග්ජනයින් සඳහා ඒක නිර්දේශිතයි, වහලා නැහැ. නමුත් වත්මන් බුදු සසුනේ පැවතුන විදිහට අවුරුදු 50ක් 60ක පෙර 100%ක්ම පාහේ. පව්කම් කරන අය, පින්කම් කරන අය, උපසපන් සිල් සියලුම දාන සීල භාවනා කරන අය මේ පාරවල් 4. සසරටම පාරවල්. අරක වහලා. වහපු කෙනෙක් නෑ නමුත් වැහිලා. ඒ වැහිලා කියන එකේ තේරුම මොකක්ද? එහෙනම් ආර්ය පුද්ගලයන්ගෙන් හිස් වුන්නේ මේ පාර යන්නේ. අන්නේම ආර්ය පුද්ගලයින්ගෙන් හිස්සුනා වූ සසුනක හිටි බව. ඒක තුළ ඔබ හෙවූ බව. ඒක තුළ ඔබට කම්මයෝනි කම්මබන්තු කම්මපටිසරණෝ ඇරුණාම ඒ පිළිබඳ අවබෝධයක් නොතිබුණ බව. ඔබේ මව්පියන් ගිය ගමන් වලින් කළ කීදෑ වලින් වන්දනා වලින් ඔවුන්ට තවත් එකක් සරල කරනවා නම් වචනේ පාප කර්මේ නම් නරකයි තමයි, පුණ්‍ය කර්මයට වඩා ශ්‍රේෂ්ඨ කර්මයක් සහ බුද්ධ ආගමක් නැහැ අදටත් බොහෝ දෙනෙකුට. ඒක හොඳ දෙයක් වුණාට ඒක ලේවලට කැවුන ප්‍රමාද දෝෂයක්. තව එහාට සුපිරි එකක් තියෙනවා. ඔය හොඳ මේක නෙවෙයි.
හොඳ මේක යටපත් වුණු කාලයට පෘථග්ජනයන් පාවිච්චි කරන්නා වූ සාමාන්‍ය විකල්පයක් විතරයි. හොඳ විපක්ෂයක් නෙවෙයි. දැන් මේක මේ කියන තරම් බරපතල කාරණයක් විදිහට ගන්න එපා. දැන් අපි අර අනික් මාර්ග වලින් ගත්තත් ඕක පෙන්නනවා. නමුත් අපි මේ මාර්ගයෙන් ගනිමුකෝ. දැන් මෙන්න මේ මතක් කරපු සතිය උතෙන්න ගේන්න වෙනවා ඊට පස්සේ. මධ්‍යස්ථානයේට. කොහොමද මධ්‍යස්ථානය? අතීතයත් නොවේ අනාගතයත් නොවේ. වර්තමානයේ. වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ කොහෙද අපි? තිට්ටං තරන් නිසින්නෝ අපායන වෛරියව හතරේ තැනක් නැහැ. සාගරේ හරි උඩ මහ මුහුදේ හෝ එහෙම නැත්නම් ආකාශේ හෝ ආයතනයක හෝ gedara හෝ කුමුරේ හෝ තව තැනක. අර ඉරියව් හතරට අයත්. ක්‍රියාත්මක වෙන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන්. තමයි මේ මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒ ක්‍රියාත්මක වෙන තැනට එයාට ඕන විදිහට ක්‍රියාත්මක වෙන්න බලපල දෙන්නේ නැතුව එයාව පාලනය කරන්න මේ සතිය ගේන්න ඕන. අන පෘථග්ජනයයි කියලා කියන්නේ එයාව පාලනකින් තොරව සතියකින් තොරව මෙහෙවන්න. ඔහුට එතෙන්ට ඒ මොහොතට සතිය එන්න ඉස්සර වෙලා මඤ්ඤමාන එනවා. මමත්වය. ඔහු මමත්වයට වසඟ වී ක්‍රියා කරනවා. මමත්වයට වසඟ වී ක්‍රියා කිරීමේදී සිද්ධිය උපාදාන කියන தත්ත්වයටපත් වෙලා සසරට බැඳෙන බැම්මක් බවට පත් වෙනවා. පව ඔස්සේ, පින ඔස්සේ, ධාන ඔස්සේ උපාදානස්ස. උපාදාන සහිත වෙමින් ඔහු සතර හදනවා. දැන් සසර හදන කර්මයේ තව ටිකක් ළඟට ගත්තොත් නරකද? දැන් ඔය කතා කරන්නේ පෙළකින් තොරව සිද්ධියක් වශයෙන්නේ. එක ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල බුදුන් වහන්සේ ප්‍රමාද විහරණය වශයෙන් පෙන්නනවා. ඒ කුමක්ද මේ ප්‍රමාදය කියන්නේ? අසියෙන් කටයුතු කිරීමයි කියන ලද ප්‍රමාදය. ප්‍රමාදයේදී වෙන්න ඕන මොකද්ද? උපාදානයේ වී සසරට බැඳෙන එක තමයි ප්‍රමාදය. ප්‍රමාද විහරණය. එතකොට මා දකින්නවා අපි ප්‍රමාදය කියලා බාහිර ලෝකෙට කතා කළාට පාපෙන් සසරට බැඳීමත් ප්‍රමාදය, පිනෙන් සසරට බැඳීමත් ප්‍රමාදය, ධානයෙන් සසරට බැඳීමත් ප්‍රමාදය. බුදුන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට අම්පපාදවමත පදන් තිබුණ නැති නිසා සමස්තය ප්‍රමාද විහාරී. මාර්ග තුනක් ඔස්සේ. එහෙම පිළිගන්න බයයි සමාජයේ. පව් විතරක් ප්‍රමාදය කියලා කියනවා. ඒ නිසා පවට පිනට ධානයට මේක පෙළදහමක් වශයෙන් තථාගතයන් වහන්සේ පෙන්වලා තිබෙනවා. පොතේ පෙළදහම තියෙනවා. ඔබේ ඇස තුල, කන තුල, නාසය තුල, කාම විතර්කයේ තුල, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ තුල, පව තුල, පින තුල, ධානය තුල බලන්න ඒක පෙළදහම හරිද කියලා. එතකොට ඔබට තේරෙවි මේ තුන හතරට පහටම කර්ම මාර්ගයයි කියන්නේ කියලා. ඒක කර්ම රැස් වෙන මාර්ගය. ඒක ඕන තමන්ට ඉන්න එකට ගලප ගන්න පුළුවන්. පාපයට නම් ඒකට ගලප ගන්න, පිනට නම් ඒකට ගලපන්න, ධානයට නම් ඒක ගලපන්න. ලෝභයට නම්, ද්වේෂයට නම්, මෝහයට නම්. නැත්නම් කාමයට නම් එහෙම. මෙතන මේ කතා කරන දේට වඩා, අපි හිතන දේට වඩා ගැඹුරක්. තමන් විසින් තනාගත්ත අතීතයක්, තමන් විසින් සදාගත්ත මුලාවක්, තමන් විසින් සදාගත්ත මුලාවට එකතු වීමක් සිදුවෙන බව. ඒ ලෝකයා හදා දුන්නේ නැති බව. ඒ පරම සත්‍යයක් නොවන බව. ඒ මුලාව විසින් ඔබට මහ විශාල වද වේදනාවක් දුකක් දෙන බව තේරුම් ගන්න ඕන. ඔබට පළවෙනියෙන් කෙනෙක් වුණ ගැහෙනවා. සාමාන්‍යයෙන් දකින්න ඇරුණාම තරහක් එනවද? ඔබ මාස ගාණක් ඔහුසංග වෛර කරලා තරහක් ඇති කරගන්නවා. දැන් මරුණත් හිත වදින්නේ නැහැ, ලේ වල ඇට වලට කැවිලා තියෙනවායි කියලා කියන්නේ. දකින්නකොට එයාද
ඔබට තරහව ගෙනාවේ එයා ප්‍රත්‍යයෙන් ඔබේ හිත ඇතුළත මේ තරහ එතෙන්ට ආවද? ඔබට තේරුම් ගන්න පුළුවන්ද ඒ ඔස්සේ ඔබ මේ දුක් විඳින්නේ ඔබ විසින් හදාගත්ත ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් වර්තමාන මොහොතට ඇවිදින් දුක් දෙනවයි කියලා? හේතු වශයෙන් තිබී වර්තමාන මොහොතට ඇවිදින් දුක් දෙනවා. ක්‍රෝධය හරි, ඊර්ෂ්‍යාව හරි, වෛරය හරි, පරිගැනීම හරි, ලෝභය හරි ඔබට සැප වශයෙන් පේනවද? ගැටුමක්ම නිර්මාණය කරගෙන, අසමගියක්ම නිර්මාණය කරගෙන, සාන්ත බව නැති බවක් නිර්මාණය කරගෙන, දැඩිසේ මානසික වෙහසක් දෙන මේ ක්‍රියාකාරකම් මොන ප්‍රතිඵලයක්ද? දැන් එකතු වෙන හේතුවලක ප්‍රතිඵලයක්ද? ඔබ විසින් ජීවිත කාලය තුළ කරගත්තා වූ මෝඩකම් වල මලමිනියට පණදීමක්ද? මොකද යද් අතීතම් පහිනන්තං කියන පදේ තිබෙනවා පද්දේකරත්ත සූත්‍රවල. යමක් අතීතේ නම් ඒක ප්‍රහීන වූ දෙයක්. අතීතං න අනුසෝචන්ති. ඒක මතක් කරලා විඳවන්න දෙයක් නෑ ඒකේ. නමුත් ඒ හදාගත්ත කෙනාට, අනිත් අයට ඔබට යම් සිද්ධියක් නිසා වර්තමානයේ ලෝභය, දේශය, මෝහය උපදිනවා නම් පහිනන්තන්ද එක තියෙන නිසා දෙන්නේ. ඒ සිද්ධියක් මතක් කරමින් අඩනවදුරනවා වැළපෙනවා නම් ගත වුණු සිද්ධිය අතීතයට ගියා වුණාට ඔබට ඒකේ යමක් තියෙන නිසා නේද විඳවන්නේ. දැන් මේ සිද්ධිය මල එකක් නම් විඳවන එක සිද්ධියට පණදීමක් නෙමෙයිද? ඔබටත් කවදා හෝ දවසක තේරුම් යන්න ඕන. ඔබ මේ ඔබටත් සෝපාකට වුණ දේ වෙලා තියෙනවායි කියලා. මොකද්ද මම මේ කිව්වේ? ඇයි සෝපාකට හිරිහැර කරනවනේ බාප්පා, තාත්තා නෙමෙයි. තාත්තට නාවිද මානයයිද මොකද්ද කියලා කියනවා. බාප්පා කියන්නේ ඊට අදාළ මොකක් හරි කාරණයක් නේ. දැන් මොකද කරලා තින්නේ? ගැලවෙන්න විදිහක් නැහැ, මලමිනියකට බැඳලා. සෝම් පිට්ටනේ ඉන්නේ. සෝම් පිට්ටනේ මල තනක්. ඔබට පෘථග්ජන භාවය තුළ ළමා කාලේ පටන් අද දක්වාම ලෝභ දේශ මොහ කිරීමෙන් ඔබේ චිත්තාභ්‍යන්තරයට එකතු කරගත්ත නම් දෙයක්, ඒ ටික ඔබ බැඳිලා ඉන්නේ මේ මලමිනියට නෙවෙයිද? ඔබට අතීතයෙන් මිදෙන්න බැරිකම නේද මේ තියෙන්නේ? ඔබ හිතන් ඉන්නවා ඉතින් ගෝපාකට වගේ ෆ්ලෑෂ් ලයිට් එකක් ගහපුවම බැමුන් ටික කැඩෙයි කියලා. බුදුහාමුදුරුවෝ ෆ්ලෑෂ් ලයිට් එකක් ගහුවා කියලා හිතන් ඉන්නේ. බැමුන් ටික කැඩෙන්නේ නෑ. ඒක තමයි බුද්ධාලෝකයේ. මලමිනි වලින් මලමිනියේ බැම්මෙන් කැඩෙන්න බුදුවරුන් පහ කරන ආලෝකය ඒක තමයි ඔබටත්. දැන් බුදුන් වෙත යන්න බැරි වුණේ මලමිනියට බැඳලා තිබිච්ච නිසා. හැබැයි මලමිනියේ බැමුන් කැඩෙනකොට සෝපාක බුදුන් වෙත ගියානේ. ඔබටත් මේ ගෞතම සසන තුළ මේ මලමිනියෙන් බිමුන් වලින් කැඩෙන්න අවශ්‍ය අවබෝධය ලැබෙනකොට ඔබටත් සෝපාකට වගේම බුදුන් වෙත යන්න පුළුවන්. මම මේ මොනවද කියන්නේ කියලා ටිකක් කල්පනා කරලා බලන්න. ඔය බුදුවරු කියලා කියන්නේ පරණ කතන්දර කියා ඉන්න අය නෙවෙයි. අපිට තමයි කලක් තිස්සේ පරණ කතන්දර ටිකක් බුද්ධ ආගම කියලා උගන්වලා සිද්ධි දිහා බලන් ඉන්න උගන්වලා තියෙන්නේ. බුදුවරුන්ට ලෝකේ හැම දෙයක්ම දහම් පෙළක්. එහෙම නැත්නම් ඔය චුල්ලගෝපාල සූත්‍රයේ ගවයින් නිතර කරන ගවයේ ගෝපල්ලෙකුට සමාන කරලා වැරදි තැනින් එකතු කරන්න ගියාම සම්පාරේ වැටෙන හැටි, නිවැරදිතරෙන් නිවන් ලැබෙන හැටි දේශනා කරනවා. ගවයින් නිතර කිරීම නිවන් මඟ. බැරි වුණාම සසරට වැටෙන එක සාගරයට වැටෙනවා කියනවා. නිවන තැනින් ඊතරු කිරීම. ඒත් බුදුවරුන් හැම දෙයක්ම දකින්නේ ප්‍රමාදේ සහ ප්‍රමාදය තුල.
අන්න පෘථග්ජන භාවය තුළ ලෝභ මොහ ටික මොකද කරන්නේ? චිත්තාභ්‍යන්තර එකතු කරමින් ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය බලවත් කරනවා. නෑ තියෙන දෙයක් නෑ. ගත වෙච්ච අතීතයක්. ඒකයි මලමිනිය කියන්නේ. නමුත් උපාදානයෙන් බැඳිලා ගැලවෙන්න බෑ. කිසිවෙකුටත් බුදු සරණ නැතුව ගැලවෙන්න බෑ. හැමෝටම බුදුන්ගේ ආලෝකය ඕනේ. එතකොට කර්ම රැස් වෙනවා වෙනකොට බැම්ම කැඩෙයි. අපි බලමු. බැම්ම බැඳෙන්නේ කොහොමද කියලා. ඒක සාමාන්‍යයෙන් බුදුන් වහන්සේගේ ඉගැන්වීම මෙහෙමනේ. පරිහාන ධම්මං භික්ඛවේ දේසිස්සාමි අපරිමහාන ධම්මංච. ප්‍රමාදයේ මරණයට මගේ අප්‍රමාදීන අර පෙන්නන්නේ ද්විත ධම්ම පරියායනේ. ඉතින් මේක ඔබේ ඇස තුළ, කන තුළ, නාසය තුළ, අරමුණු තුළ සිදුවෙන ආකාරය තේරුම් ගන්න ඒක පමාදවාදී පෙළ දහම. පෙළ දහම දැනගත්තා. පේනවානේ. ඒක බුදුන් වහන්සේ පෙන්ලා තිබෙනා දේශනා මගෙන් ඔබ ළඟ සිදුවෙනකොට තේරෙනවා. කිරීම තේරෙනවා. වෙමින් පිළිදෙන දේ තේරෙනවා. දැන් නොකිරීම තේරුම් ගන්න වෙනවා. ඒකත් තිබෙනවා පෙළ දහමේ ලස්සනට. නමුත් අදාළ තැනට ගලපගෙන එක කරන්න බැරි වෙලා තිබෙනවා. වචනවල අර්ථ නොගැඹුරු බැවින් සහ අදාළ තැනට සියුම් නුවණක් නැති බැවින්. කොහොමද කර්මය රැස් වෙන්නේ? සෝපාදානස්ස උපාදාන වුණොත් නේ. උපාදාන වෙන්නේ ජීවිතේට එක සැරේයිද? උපාදානය වෙන්නේ ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ, සිත තුළ පවපින ධානයේ වශයෙන්. අරමුණක් වශයෙන්. අරමුණ තුළ ස්කන්ධ පංචකය තුළ හිත එහා යන්න බෑ. අනෙතෙන්දි තේරුම් ගන්න. මේ වර්තමාන මොහොත උදාහරණයට ගන්න. ඔබට ඇහැට හෝ කනට හෝ නාසයට හෝ අදාළ දෙයක් ගැටෙනවා. ඒක බාහිර ප්‍රත්‍යක්. ඇහැ කන නාසය ප්‍රසාදයේ තවත් ප්‍රත්‍යක්. නමුත් පෘථග්ජන පුද්ගලයා මෙතෙන්ට කාම විතර්කයක් ඉපදුනා නම්, ව්‍යාපාද විතර්කයක් ඉපදුනා, විහිංසා විතර්කයක් ඉපදුනා නම් ඒක මෙහෙ නෙවෙයි තිබුණේ. තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ තිබිලා ආවේ. හේතු වශයෙන් තිබිලා පණ ආවා. හේතු වශයෙන් තියෙනකොට පණ නැහැ. නමුත් එනකොට පණ ඇවිදින්නේ. හොඳයි දැන් දකින්න මේ මල අතීතයේ නෙවෙයිද ඔබට දුක් ගෙනත් දෙන්නේ කියලා. පෘථග්ජනයා විඳවන්නේ තමන් විසින් හදාගත්ත මල අතීතයක් වර්තමානයට අරගෙන ඒකේ නේද මේ ලෝභ ගින්න, දේශ ගින්න, මෝහ ගින්න, ජරා ගින්න ඔක්කොම තියෙන්නේ. ලෝකේ තියනවාද හදාගත්ත එකක්ද? කවදද මේ මිනිස්සු මා තේරුම් ගන්නේ? අවුවට වැස්සට පින්නට ලෝකෙට බැන හැමදාම ඉන්නව ඇරුණාම මේ විඳවන්නේ තමන් හදාගත්ත ලෝකෙක මේකෙන් ගැලවෙන්න බුදුවරු ලෝකෙට පහළලා සරණ වුණේ කියන එක කවද තේරුම් ගන්නේ? මැරිලා? බුද්ධෝත්පාදයෙන් පිට ගිහින්? නෑ. මේ පදවැල් සවන්නට වැටෙනකොට කෙනෙකුට තේරෙන්න ඕන මේ පෙන්වන්නේ අනුගමනීය ප්‍රතිපදාව කියලා. දැන් අන්න අතීතයේ මෙතෙන්ට එනවට තමයි මම නම් කියන්නේ තින්නම් සංගති පස්සෝ. අර අතීතයයි මේ පස්ස වෙන්නේ. කුණුගොඩ මල අතීතය. ඒකේ තමයි ඔබට අදාළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, දැවීම, පස්සපච්චා වේදනා තියෙන්නේ. මේක කොහෙද තියෙන අය? එක එක්කෙනාට එක එක වේදනානේ තියෙන්නේ. ඔබ මේ පරණ එකට තමයි නැවසරයක් ඇලෙන්නේ ගැටෙන්නේ. ඒක තමයි මලමිනියට පණ දෙනවා කියලා කියන්නේ. වේදනා පච්චා තණ්හා. දැන් තණ්හා පච්චා උපාදාන ඔන්න අතීතයෙන් වර්තමානයට වර්තමානයේ වහගෙන අනාගතේ වියනවා. තණ්හා පච්චා උපාදාන පච්චා භව. දැන් අර උපාදාන භව කියන්නේ කර්මයේ සිද්ධ වුණා නේද? දැන් තණ්හා උපාදාන භව පාප කර්මයටත් ඕක, පුණ්‍ය කර්මයටත් ඕක, ධාන කර්මයටත් ඕක කියලා මම ඔප්පු කරන්නේ. අවිජ්ජාගත යම්බෙක්කේ පුරිස පුද්ගලෝ අපිඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති ආනිජ්ජං චේ සංකාරං අபிසංකරෝති. තුනටම එහෙනම් පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, පච්චා භව, භවගාමි.
තුනටම අවිද්‍යාවගතෝ යම් බික්කේ පුරුෂය මේ අවිද්‍යාවත් තියෙන මොකද්ද තණ්හා උපාදාන භව වීමම අවිද්‍යා සංකාරයයි. ඔන්න සත්‍යයේ කාම රූප අරූප ගමන පිළිබඳව බුදුන් වහන්සේගේ විවරණය. ඔබ ළඟ සිදු වෙන්නේ පව තුලද පින තුලද ධානය තුලද බලා ගන්න. ධාන නැත්තම් බලා ගන්න ඕන නෑ. තියෙන එකෙන් බලා ගන්නකෝ. තියෙන එකනේ ෂෙයා කරන්න වෙන්නේ. නැති එකක් ෂෙයා කරන්න ඕන නෑ. දැන් මේ අපි පැහැදිලි කළේ කර්ම රැස්වන කර්මය. දැන් මේ අපි කතා කළේ තවත් වචනකින් ගන්නවා නම් ඔය තමයි ඒ මොහොතට ආපු දේ ස්කන්ධ පංචකය මම මගේ ආත්මක නිග්‍රහවත් උපාදානස්කන්ධයක් බවට පත් කර සසරට බැඳීම. අර තව පෙළකින් අපි ගන්නවා. කර්ම වෙනුවට. දැන් මේක නොකර ඉන්න එක භාවනාව. අන්න මේක කරන්න සතිය ඕන නෑ. අසුරු ගසන තැනකින් මෙතෙන්ට ඇවිදින් කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසාව විතර්කයේ විසින් මායයට අයිති හමුදාව විසින් ඔබ මෙහෙवला මේ වැඩේ කරලා දෙනවා. දෙනවා විතරක් නෙමෙයි අනාගතයක් හදලා විඳවපන් කියලා විපාකත් ලබා දෙනවා. මේ මායාවේ බලයට එරෙහිව යන්න නෙවෙයිද අපට සතිය ඕන. සිහියෙන් කටයුතු කිරීමයක් කියලා අප්‍රමාදේ ඕක නොවෙන්නයි සිහිය ඕන. ආනාපාන සතිය දිහා බලන් හිටියාම මේක වෙනවද? හැමදාම නෑ. ඒකෙන් පටන් ගත්ත සිහිය මෙතෙන්න ගේන්න ඕන මේ මධ්‍යස්ථානයට. මධ්‍යස්ථානයේ තින්සං සංගති පස්සෝ යටතේ uppannam කාමිතක්කං uppannam ව්‍යාපදිතක්කං uppannam විහිංසාවිතක්කං මේ එකක් එනවා. අන්න දැන් විරතියට වෙන් වෙන්න නෙවනේ. විරතිය සඳහා දැන් මෙන්න අන්න අර ඔබ දිනු කරගත්තා වූ ඒක දිනු කරගත්තේ නැත්නම් දිනු කරගන්න මෙතෙන්ද ගේන්න ඕන. අසුරු ගසන සැනකින් මෙයා මේකට එකතු වෙන එක වෙනකොට එකතු නොවි ඉන්න හරස් කපන්නෙක් හදන්න ඕන සතියෙන්. මම පාසල් යන කාලේ පවා තව පාසල් වීක්මව නැහැ. මේ සතිමේ පාල පාචනං අත්දැකලා තිනවා. ඒ කියන්නේ ගවයින් රායන මෙහෙවන්න කෝටුව පාවිච්චි කරන හැටි ගහන්න නෙමෙයි. සතිය සද්දා බීදන් චපෞච්ච කතාවේ පෙන්නන්නේ සතිය ගවබාන පාලනය කරන්නා වූ කෝටුව කියලා. ඒකෙන් තමයි මෙහෙවන්නේ. පිට දකුණේ කියලා. අතුරු දිගේ යන්න. මඟ පෙන්වන්න. බලන්න ගොවිතැනට උපමා කරපුවාම ඒක නැද්ද කියලා. ඉතින් ඔය කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක උපදින්න දෙන්නේ නැතුව ආනාපාන සතිය බලන් හිටියට මෙහෙ හොරු ගෙනියනවානේ ඔක්කොම. ඒක හුරු කලේ මේ වර්තමාන මොහොතේ මධ්‍යස්ථානයට ගේන්නනේ. සති ඉන්ද්‍රිය කරලා සති බලය කියලා සති සම්බොජ්ජංගය කියලා සම්මා සති දක්වා. එතකොට මෙයාට පේන්නේ මේකට එකතු වෙලා බෑ කියලා. දැන් එකතු වුණාම සතර හදන හැටි තේරුණා නම් එකතු වෙන්න නෙමෙයි සතිය තියෙන්න ඕන එකතු නොවි ඉන්න. ඒකයි මම ඔතන කියන්නේ ඔතන සතර හදනවා ප්‍රමාදවාදී පුද්ගලයා තේරුම් ගත්ත පුද්ගලයා ඔතන සසරින් මිදෙනවා නැත්නම් සතර කඩනවා. අන්න ඒ බැම්ම කඩන්න තමයි බුදුන් වහන්සේගේ එළිය හම්බ වෙන්නේ ආලෝකය. අදටත් මේ එළිය තියෙනවා. යොදා ගන්න හරියට. එතකොට ඔබෙත් බැමුම් කැඩෙයි. කැඩෙනකොට සෝවාන් ආදී මාර්ගඵලින් ඔබත් බුදුන් වෙත යනවා. බලන්න බෙල් පෙළ දහමේ ලස්සන. එහෙම පෙළ දහමක් ඒකේ තිබෙන්නේ. කතාවක් ඉගෙන ගත්තට ඒක අතීතයක් විතරයි. ඒක සිදු වුණා හෝ නොවුණා හෝ අද වැඩක් නැහැ. නමුත් මේක ඔබට ගලප ගන්න පුළුවන් නම් මේ කියන විදිහට පෘථග්ජන භාවය තුළ ඔබත් අහිංසක සෝපාක කෙනෙක් හොරුන් පිටියට වෙලා මලබිනියට බැඳිලා ඉන්නේ ගැලවෙන්න බැරුව කියලා. දැන් ගැලවෙන්න ඕන වෙනවා. මලමිනියත් එක්ක බුදුන් බාර ගන්න නැහැ. මලමිනිය අතහරින්න ඕනේ.
අර යදතීතම් පහිනන්තම් කියන්නේ. එහෙනම් මේ අතීතයට එකතු වීමම පස්සපච්චා වේදනා නම් අතීතයට එකතු නොවීම පස්ස නිරෝධෝ වේදනා නිරෝධා. ඔන්න කරන්න ඕන වැඩි. කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට, විහිංසා විතර්කයට මේවනේ මේ අතීතය කියන්නේ. එකතු වෙන එකට මොකද්ද කියන්නේ? uppannam කාම විතක්කම්, ව්‍යාපාද විතක්කම්, විහිංසා විතක්කම් මොකද කරන්නේ? අදිවාසීති. ඒක තමයි කරගෙන ආවේ. අනේ හොඳයි කියලා බාර ගන්නවා ඉවසීමෙන්. ඉවසීමෙන් කියන්නේ අර ඉවසීම නෙවෙයි, ඒක බාර ගන්න එකට. පවත්තන්න හදනවා. ඒකමනේ සංසාරේ කරන්න පුරුදු කරගත්තේ. කොහෙද සතියක් තියෙන්නේ කොහෙද ඒකට? නප්පජහති නවිනෝදේති නබියන්ති කරෝති නානභාවං ගමේති. ඒ පැවැත්ම අර ඉස්සලා පෙන්නපු පෙළ. දැන් ප්‍රහාණයේදී මොකද කරන්න තියෙන්නේ? නාදිවාසෙති කියලා තියෙනව නේද? එහෙනම් බාර ගන්න එපා කියලා නේද තියෙන්නේ? ඔබට මේ බාර නොගැනීමට තියෙන අවබෝධය මොකක්ද? මේ අතීතයේ ඔස්සේ වර්තමානයේ මකා සතර හදනවා. මේ දුක් වේදනාව බහදාගත් එකක්. මේක ඇත්තක් නෙමෙයි, මල අතීතයක්. මේක දැන් සිතුවිල්ලක් කරුණාම සිද්ධියක් මේකේ නෑ. ඔබට මේක කිරි උපේක්ෂාගත වෙන්න පුළුවන් නම් ඔබට මේකට එකතු නොවන එක සිහියෙන් කරන වැඩක් නේද? නාදිවාසේති සතියෙන් කරන්න ඕන වැඩක් නේ. ඔබට දැන් තේරෙනවද එකතු වෙන එක නිත්‍ය සුඛාත්ම, එකතු නොවන එක අනිත්‍ය කියලා? දැන් එතකොට පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම කියන එකට ගැලපෙනවද? සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් කෙලස් නැතෙනවා, හිවත් උපන්න කුසල් දුරු වීම වෙනවද එකතු නොවීමෙන්? කෙට්ටු වෙන්න පටන් ගන්නවද මේ පස්සේ? දැන් මොකද වෙන්නේ? කර්මයේ රැස් වෙනවද, ෂේ වෙනවද? එනිසා කර්මයේ ෂේ වෙන්නේ සෝවාන් ආදී මාර්ගඵල වලින් ආර්ය මාර්ගය යන්නට. පෘථග්ජනයින්ට අයිති කර්මයක් නෙවෙයි ඒක. පෘථග්ජනයින්ට තියෙන්නේ කන්න සුක්ඛ කර්ම, කන්න සුක්ඛ කර්ම විතරයි. නමුත් බුදුන් වහන්සේ වදාළ මේක ආර්ය පුද්ගලයන්ට වළංගුයි. ඔහු සතිය පාවිච්චි කරලා මේක අතීතේ නිදහස් වෙන්න මේ මොහොතට එකතු වීම වෙනුවට එකතු නොවීම, අල්ලා ගැනීමෙන්ට අල්ලා නොගැනීම. පළවෙනි දවසට සිදු වෙන්නේ නැහැ. දිනු කර සිහියක් තියෙන්න ඕනේ. නැත්නම් නූතන මනෝවිද්‍යාව පරිදි 50 වතාවක් 20 වතාවක් විතර මේක හිතට දීලා පුරුදු කරගන්න ඕනේ යාවත්. අනතුරුව නිින්ද හැරුණ විට හැකි හැම අවස්ථාවකදීම පරණ පුරුදු පාරට එකතු වෙලා යන්න පුළුවන් ටිකක් කල්. නමුත් අනතුරුව ඔබේ අභ්‍යාසය කියන්නේ එකතු නොවීමයි. අභ්‍යාස කරනවා නැවත නැවතත්. මේ අභ්‍යාසයේ සෝවාන් සිට පටන් අරගෙන කාම ලෝකයේ සඳහන් අනාගාමී දක්වා. එතනින් එහා පැත්තට නම් රූප රාග අරූප රාග නෙමෙයි. නමුත් කාමරාග ව්‍යාපාද නැති, නැත්තම් ලෝභත් නැති, දේසත් නැති මෝහයක් තියෙනවා. ඒක තුනී කිරීම දක්වා බැමුම් කැඩෙන්න ඕනේ. එතකොට බුදුන් වෙත යන්නේ. මේ බැමුම් සංයෝජනනේ. කාමරාග ව්‍යාපාද සංයෝජන. මේව තමයි බැමුම් බැඳලා තියෙන. මේ බැමුම් කැඩෙනකොට තමයි බුදුන් වෙත යන්නේ. මෙසේ ඉතා ලස්සනට බුදුන් වෙත යාම සඳහා සකසා තිබූ මාර්ගය කතන්දර වලට ගලපලා අතීතයක් වශයෙන් විස්තර කරන්න ගිහින් වැහුණා නේද? අය කතන්දර බලබලයි රාජ කතා, චෝර කතා, ගාම කතා නිකා අතීත කතන්දර අහලා සතුට වෙන්න පුරුදු වුණා. අන්න ඒක තමයි පෘථග්ජන භාවය කියන්නේ. ඕන එකක් තොයින් දහම් පැලක් ගන්න. ඔබ තුළ සිදු වෙන දෙයක් පෙළ දහම. එතකොට ඔබට තේරේවි ඔබත් සෝපාක කෙනෙක්, ඔබත් සුනීක කෙනෙක්, ඔබත් අංගුලිමාලයෙක්, ඔබත් කිසාගෞතමියක්, ඔබත් පටාචාරාවක් කියලා. ඒ අයගේ අභාග්‍ය ඔබෙත් ඔබ ළඟත් තියෙන බව. ඒ අයට බුදු සරණ ලැබුණ ආකාරය ඔබටත් ලැබෙන බව. මේක තුළින් දැන් අදාළ පුද්ගලයින්ට වෙන්න ඕන දේ තේරෙනවා. දිනු කරගත්ත සිහියෙන් මේ අන්න අර මම දකින වචනයක් තියෙනවා, මේක තියෙන තැනක්.
පහන සංඥාවල එහෙම පෙනනවා. සබාපි දුක්ඛේහි සබාපි දෝමනස්සෙහි. ඒ උපදුන දුක් දුම්නස් දෙකට ආවෙලා අතීතෙන් ආවෙලාවේදී. ඒකට එකතු වී ප්‍රතික්‍රියා නොදක්වන්නට අස්සුමුකෝ රුද්දමානෝ පරිසුද්ධම් බ්‍රහ්මචරියම් පටිවසති. ඔන්න තියෙනවා වචනේ. අඬමින් වැළපෙමින් කඳුළු හෙලමින් එකතු වෙන්නේ නැතුව අතහරින්න මහන්සි වෙනවා. පහන සංඥා. අන්න වඩන්න ඕන විදර්ශනාව. භාවනා කියන්නේ වඩනවා කියන එක. වඩන්න ඕන නැවත නැවතත් වඩන්න ඕන විදර්ශනාව දැන් සතියේ තෙන්නගෙනත්. එන ආපාන සතිය අයින් කරන්නත් බෑනේ. ඒක දියුණු කරගත්ත නුවණක් මෙතෙන්ට වහාම එන්න. ඕක දියුණු කරගත්තාම තේරෙවි කොහෙ තිබිලා එනවද දන්නේ නැහැ එනවයි කියලා. දියුණු කරගත්තාම නැති පුද්ගලයාට එන්න දෙයක් නැහැ. ඒ මිනිස්සයා ගහගෙන බැනගෙන කපාන කොටාන පෘථග්ජන භාවය වැඩි ටික කරලා ඉවර වෙනවනේ. ඔහු පමාදවාදී පෙරදහම ඉන්නවා. ආර්ය පුද්ගලයා වුණ දැන් ඔහු මාරයා වෙත යනවා. ආර්ය පුද්ගලයා බුදුන් වෙත යනවා බැමුම් කඩාගෙන. තේරුම් ගත්ත ඕන කෙනෙකුට වඩාත් සාසුයි තරුණ වයසේදී. මහලු වෙනහම ටිකක් බැමුම් සදයි කඩන්න වෙලා යනවා. නමුත් තේරුම් ගත්ත කෙනෙකුට ඔය පඤ්ඤාවන්තස්ස අයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පන්නස්ස කියන්නේ ඕන්න ඔයකට එකතු නොවීමෙන් බලන අනිත්‍ය. තමන්ගේ අතීතයේ මේ යනවා. එතකොට උපදින්න දෙයක් නැහැනේ. තියන්නේ නැත්නම් තියෙන එක ඉවර වෙනවා. තිබුණොත් නේ ආය වැඩෙන්නේ. ලබාගත් ජීවිතය තුළ තමන්ගේ යුතුකම් ඉටු කරමින් අධ්‍යාත්මික වශයෙන් ගමනක් තියෙනවා කියලා තේරෙනවානේ. ඔන්න මම දකින්න ආගමික ජීවිතය. අධ්‍යාත්මිකයෙන් මේ හිස් කරගන්න එක. එතකොට ඔබේත් වෙන්න පව්කඳ මේයි. ඔබට මිනිසත්කම ඉතුරු වෙයි. ඔබ දැවෙන තැවෙන අදහස් ටික නැතුව ගියාපම නිවීම කියන්නේ මොකද්ද කියලා තේරෙයි. හොයන්න දෙයක් නැහැ ආපහු. මන්දයත් ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය, නිබ්බානම් පදේ පිටකේ තියෙනවා. එහෙනම් ඒවා ෂේ වුණාම තියේවි. කොහෙවත් යන්න ඕන නැහැ. ඒ බුදුන් බව තේරෙවි. ඔබ බුදුන් වෙත තමයි යන්නේ. විනාශ නොවූ ගෞතම සසුන. තෙරපරපුරින් සුරක්ෂිතක් ලාව පෙළදහම් කටපාඩමින් අප දක්වාගෙනත් දුන්නා වූ පරපුරට ගෞරව කරන්න නම් මේ පෙළදහම පාවිච්චි කරන්න ඕන. ඔක මුද්‍රණය කරලා පොත්වල තියලා රාක්කල තියලා ජාත්‍යන්තර කරලා වැඩක් ගන්න නැත්නම් අනාගත බුදුහාමගේ සාසනය නම් ඔක්කොම නිවන් දකින්න ඉන්නේ. ඒ කරන්නේ බොරු සේරම. වැඩක් ඇති වැඩ නෙමෙයි. භාවිතා කළොත් එහෙනම් උන්වහන්සේලා සුරැක්කට බඩගින්නේ ඉඳලා බැරල් කපාගෙන වතුර මේ ගංගාවල උණුසුමට මොනොතෙන් ඉඳලා කැලයක් ගස්සල කොල කාලා රැකලා දුන්නට කරපු කරන්න ඕන ගෞරවය තමයි මේක. මගේ කාලය අවසන් වෙගෙන යනවා. එනිසා ඒක කරන්න අනික්වත් කෙරෙයි. සතිය උදව් කර ඒක කරන්න. එතකොට අනික් අර මම පෙන්නව පෙලත් කරේ කොහොමත් මේ බැමුම් කැඩෙනකොට ඔබ බැමුම් කැඩෙනවා. මේකෙදි ටික ටික සෝවාන් ආදී මාර්ගඵල වලින් කැඩෙන්නේ බැමුම්. එතකොට බුදුන් වෙත යවි. ධම්මස පාදාගෙන අනුගමනීය ප්‍රතිපදාවකටපත් වෙන්නට මේ අභ්‍යාසය දෙන්න ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි ප්‍රාර්ථනා කරමින් මම අනුශාසනාව අවසන් කරනවා. දායකත්වයේ දනු ලබන්නේ කොට්ටාව ජයපුර පදිංචි විජිත රංජිත් අලහකෝන් මහතා, මල්ලිකා මද්දේවිතාන මහත්මිය සහ ඉන්දුනිල් අංජලි අලහකෝන් දියණිය විසින්. හරමුණ දෙසැම්බර් මාස 1 වෙනි දිනට ජන්මදිනය සමරන ඇමරිකාවේ උසස් අධ්‍යාපනය ලබන මහේෂාන් ඒකනායක පුතණුවන්ට සහ ඉන්දුනිල් අංජලි අලහකෝන් දියණියට සියලුම යහපත් අරමුණු ඉටි සාර්ථක දිවියකට මෙම උතුම් පුණ්‍ය කුසලයේ හේතු ආශිර්වාදයක් වේවා. දෙසැම්බර් මාස 18 වෙනි දින ජන්මදිනය සමරන තරිඳුමන් සංක අලහකෝන් පුතණුවන්ට සහ දෙසැම්බර් මාස 23 වෙනි ජන්මදිනය සමරන දිල්හානි මනෝරි විජේතුංග දියණියටත් ගුණත් මන්දාරා අලහකෝන් සිඟිති පුතුටත් යහපත් අනාගතයට ආශිර්වාදයක් වේවා. මූල්‍ය තත්ත්වයන්ගෙන් යහපත් අනාගතයක් එහෙන් සැබ ලැබේවි. අනිත් යහපත් අනාගතය අපි මේ ඇතුළත අක්කිලිටි කරගෙන නොගැනීමෙන් ලබා ගන්න ඕන.
එමෙන්ම දෙපාර්ශ්වයේ පරලෝසෙපත් දෙමව්පියන් සොයුරු සොයුරියන් ඥාතිත මිත්‍රාදීන් සැමට උපහාරයක් වේවා. අන්නහරි ඔබේ කෙරෙන්න ඕන කළගුණ සැලකීම පින් ලැබිය හැකි ස්ථානයක සිටී නම් මෙම පුණ්‍ය කුසලයේ අනුමෝදන් වී ඉක්මන් භවයකදී නිවන් මඟ පූර්ණේ වේවා. මතු උපකතකදී මිනිසත් භව ලැබ ත්‍රිලක්ෂණය වටහාගෙන නිවන් මඟ පූර්ණේ කරගනිත්වා. මෙම උතුම් ධර්මදේශනය ශ්‍රවණය කළ ලක්වැසිලෝ වාසී හැමට මේ භවයේදීම කර්ම මාර්ගයේ වෙනුවට ධර්ම මාර්ගයේ පෑදේවා. අදට මං සකස් කළා ධර්ම අවබෝධය ලැබේවා කියලා තිබෙන්නේ මේ අපි කතා කළේ කර්මශ්‍රය කරන මාර්ගයනේ. කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සියලුම දෙනා සුවපත් වී වසංගත පියදුරු වේවා. එසේම සැමට නිවැරදි ධර්ම මාර්ගයේ පෙන්වා දුන් ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයටත් උතුම් චතුස්සත්‍ය අවබෝධ වී නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. ඔබගේ යහපත් පැතුම් සියල්ල සඵල වීමට අවශ්‍ය ආශිර්වාදය ලැබේවා. මුලිදාකත්වයේ දරා ධර්මදේශනාව සංවිධානය කළා සහ ශ්‍රවණය කළා වූ හැමටත් අපි මේ පැහැදිලි කළා වූ කරුණවල පවතින සුන්දරත්වයේ තේරුම් අරගෙන බුදුසමයේ පවතින සජීවී බව තේරුම් අරගෙන අනුගාමී ප්‍රතිපදාවක් ලැබෙනා වූ ප්‍රතිඵල තේරුම් අරගෙන අනුගමනය කිරීම තුළින් ඉහාත්ම වශයෙන්ම බුදුන් වෙත යන්න නැත්නම් නිවන සැනස ජීවිතයටපත් වෙන්නට මෙම අවබෝධයේ හේතු වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං